වසර දෙකකට අධික කාලයක් පුරාවට උසස් පෙළ විභාගයේ විශිෂ්ට සමතික් වෙන්න ඕනේ කියන ඒ අහිංසක සිහින ඉලක්කය පෙරදරි කොටගෙන අවුරුදු දෙකකට ආසන්න කාලයක් පුරාවට කෙළ දහසක් දුක් පීඩා මැද කෙළ දහසක් වූ කැපවීම මැද උසස් පෙළ විභාගයේ 2020 උසස් පෙළ විභාගයේට පෙරී සිටීමට සඳහා වෙරවැයම් දරන සමස්ත ලංකාවාසී උසස් පෙළ සිංහල දරුවන්ට අද විභාගයේ පිළිබඳ මතක් වෙන විට බොහෝ විටක විභාග බීතිකාව සිත් තුළ ඇති වෙන්නට පුළුවන්. ඒ විභාග බීතිකාවක් ඇති කරගත යුතු නැත කියලා මම ඔබට යෝජනා කරනවා. ඒ මන්දයක් විභාගයේ උසස් පෙළ විභාගයේ පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්නා ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වෙනසක් නොවේ නම් දරුවනේ අපේ මේ පවතින තත්ත්වයක් එක්ක ගොඩනගෙන තරඟකාරීත්වයේ පිළිබඳව අපි බියක් ඇති කරගත යුතු නෑ. සමහර විටක 2019 2018 වර්ෂයේ දක්වාම කලා අංශයෙන් ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයන්ට බැරි වෙච්ච දරුවෝ ඇති. ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයන්ට බැරි වෙච්ච දරුවෝ 2019 හිටියාට මේ තියෙන මේ අනාරක්ෂිත ස්වභාවය සහ මේ තියෙන රටේ තියෙන වෙනස්ම වාතාවරණය හේතු කොටගෙන ඒ අතරින් තියෙන විභාගයේදී ඒ තුනක් ගත්ත අයට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වේවි. ඒ දෙකක් ගත්ත අයට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වේවි. ඒ 2C1ක් ගත්ත කෙනාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වේවි. ඒ නිසා විභාග අභියෝගයේ පිළිබඳ ඔබ පශ්චාත්තාප යුතු නැහැ. ඔබ ඔබේ මානසික ශක්තිය ප්‍රබල වශයෙන් ආරක්ෂා කරගන්න. ඔබ විභාගයේ නියමිත කාලවකවානුව තුළ විභාගයේ පැවැත්වෙන බව තරයේ අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබට යොමු විය හැකි ස්වයං අධ්‍යයන හැම එකක්ම වෙනුවෙන් ඔබ කැපකිරීම කරන්න. මමත් ලංකා වාසී අපේ දරුවන්ට කළ හැකි උපකාරයක් කිරීම සඳහා මැදිහත්කාරී බවට පත් වුණා කියන කාරණාව මම සතුටින් ඒ වගේම නිහතමානී ආඩම්බරකමකින් යුක්තව මම ඔබට ප්‍රකාශ කරනවා. මේ පාඩම් මාලා විෂය ඒකකයෙන් ඒකකය මම ඔබට අහන්න බලන්න අවස්ථාව ලැබෙනවා. මේ දේශන ටිකක් දීර්ඝ බවින් යුක්තයි. කෙටියෙන් කතා කිරීමේ පුරුද්දක් මට නැහැ. විචාරයේ කෙටියෙන් කරොත් එහෙම රසභාවය අඩු වෙනවා. මම දීර්ඝ සාකච්ඡා කළාට ඔබ දීර්ඝ පිළිතුරු ලිවිය යුතු නැහැ. ඔබ පිළිතුරු ලියවිය යුත්තේ විනාඩි 25 30ක් අතර කාලය ඇතුළතදී ඔබට ලියන්න පුළුවන් ප්‍රමාණය පැති 3ක් ප්‍රමාණයක් ඔබ හොඳටම ප්‍රමාණවත්. මම දීර්ඝ විස්තර කතා කරන්නේ ඔබේ විචාර මානසිකත්වය අවදි කරන්න. ඔබේ විචාර හැකියාව වර්ධනය කිරීමට මම දීර්ඝ විස්තර ඔබට කතා කළාවේ. එයින් තෝරා බේරාගෙන ඔබ ඒ සඳහා ඔබේ විභාගය සඳහා අවශ්‍ය කරන පිළිතුරු සම්පාදනය කර ගැනීමේ වගකීම ඔබ හිතට ගන්න. අපි අද බලාපොරොත්තු වෙනවා උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින 2020-2021 මේ ඕනෙම වර්ෂයක විභාගයේ පෙනී සිටින දරුවන් සඳහා උසස් පෙළ එක පත්‍රයේ සාහිත්‍ය විෂයන්දීසිට අදාළ කරන බැද්දේගම නවකතාව ඇසුරින් විචාර ප්‍රශ්නය සාකච්ඡා කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. බැද්දේගම නවකතාව කියන මේ විෂය ඒකකයේ කෙරෙහි උසස් පෙළ සිංහල හදාරන දරුවන් කැමැත්තක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුකාරකයක් තමයි සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන ගැටලුවක් මෙමින් විවරණය කර තිබෙනවා. ඊට අමතරව සාමාන්‍ය පෙළ පන්තියේදී ඔබට තිබුණු හුරුවක් තියෙනවා. ඒ ආදී වශයෙන් ඒ වගේ සාධක හේතු කොටගෙන බහුතරයක් දෙන උසස් පෙළ විභාගයේදී බැද්දේගම නවකතාව ප්‍රශ්නයට දක්වන උනන්දුව කැමැත්ත වැඩි. මොකද හේතුව ගැඹුරු තර්ක විතර්ක සහිතව බැද්දේගම නවකතාවේ ප්‍රශ්නයට පිළිතුරු සැපීමේ හැකියාවක්ද ඇති වී තිබෙනවා. මම ලෑස්ති වෙන්නේ බැද්දේගම නවකතාව ඇසුරු කොටගෙන ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්න. බැද්දේගම නවකතාව ඇසුරු කරගෙන ඒ බැද්දේගම නවකතාවේ ජීවත් වෙන චරිත පිළිබඳ කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක් නොවේ. බැද්දේගම නවකතාවේ ආර්ථික සමාජික දේශපාලන සංස්කෘතිය කියන සංකල්ප කේන්ද්‍ර කරගත් ප්‍රශ්නයකුත් නෙවෙයි. නවකතාව රචනා කිරීමේදී නවකතාකරුවා විසින් උපයෝගී කරගන්නා ලද රචනෝපක්‍රමයක් භාවිතයක් පිළිබඳවයි මම අද මේ අවධානයට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි අවධානය ලක් කරගනිමු බැද්දේගම නවකතාවේ ඇසුරින් මේ ප්‍රශ්නය. පරබසින් හෙළබසට අනුවාදය වුණු බැද්දේගම නවකතාව සිංහල පාඨකත්වයේ රසඥතාවයේ සාධනය කරනු සඳහා
භාවිතයට ගන්නා ලද භාෂාව අතිශය සජීවීය. දරුවනේ බැද්දේගම නවකතාව තරබසින් හෙළබසට පරිවර්තනය වූ කෘතියක්. අපි දන්නවා. The Village in the Jungle නම් වූ ඉංග්‍රීසි නවකතාව සිංහලයට අනුවාදය වෙලා බැද්දේගම නවකතාව වශයෙන් පරිවර්තනය වුණු බව අපි දන්නවා. ඒක තමයි මේ සඳහන් වෙන්නේ පුතේ. තරබසින් හෙළබසට අනුවාදනය වුණු බැද්දේගම නවකතාව සිංහල පාඨකත්වයේ රසඥතාවය සාධනය කරනු සඳහා සිංහල පාඨකයාගේ රසවින්දනය උදෙසා මේ විශේෂ සාධකයක් බවට පත් වූයේ නවකතාකරුවා භාවිතයට ගන්නා ලද භාෂාවයි. කවුද නවකතාකරුවා? ලිනාඩ් වොල්ෆ්. කවුද අනුවාදනය කරන්නේ? ඒ.පී. ගුණරත්නයන්. එහෙනම් ලිනාඩ් වොල්ෆ්ගේ භාෂා භාවිතයත් අනුවාදකගේ භාෂා ප්‍රතිභාවත් මේ දෙකේම සුසංකලනයෙන් තමයි බැද්දේගම නවකතාව හෙළ ජනතාවගේ රසඥතාවයට ගෝචර වන භාෂා භාවිතයක් බවට පත් වුණේ. එහෙමනම් අපිට ඔප්පු සිද්ධ කරන්නට ඕනේ අවස්ථා සිද්ධිය අරගෙන බැද්දේගම නවකතාව හෙළ ජනතාව අතර වඩාත්ම රසාලිත් නවකතාව බවට පත්වීමට හේතු සාධක වුණු කරුණු අතර භාෂා භාවිතය සුවිශේෂී සාධකයක් වූ බව අපි ඔප්පු සිද්ධ කරන්නට ඕනේ. එහෙමනම් මේ උත්තරය සඳහාද අපි ඡේද 5කින් සමන්විත උත්තරයක් සම්පාදනය කරගත යුතුයි. ඒ ඡේද 5ක්ම ඡේද 5ක් අවශ්‍යයිද? අවශ්‍යයි. ඒ ඡේද 5ක් නිදසුන් 3යි. පළමු ඡේදයයි අවසාන ඡේදයයි. මෙන්න පුතේ ඡේද 5 සම්පාදනය වෙන්නේ මෙහෙමයි. අදාළ ප්‍රශ්නයට ගැළපෙන ප්‍රමාණවත් උත්තරයක් සම්පාදනය කිරීමට අපිට නිදසුන් 3ක් අවශ්‍යයි. නිදසුන් 3ට ඡේද 3යි. පළමු ඡේදෙට ඡේදයයි අවසන් ඡේදයයි ඡේද 5යි. ඡේද 5 අපි බෙදාගන්නේ මෙන්න මේ විදිහට. පළමු ඡේදයේ පිළිබඳ අපි අවධානය ලක් කරගත්තොත් එහෙම පළමු ඡේදය අපි උත්තර පත්‍ර පරීක්ෂකයා අපේ පිළිතුර කියවන විට උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අප පිළිබඳ පැහැදීම ඇති වෙන්නේ පළමු ඡේදයේදී අපි ලබා ගනු ලබන ප්‍රවේශය තුලින්. පළමු ඡේදය සඳහා අපි ගෝචර කරගන්නා ලද විෂයීය ඥානය තුලින්. පළමු ඡේදයේදීම අපි ප්‍රශ්නේ තේරුම් බේරුම් කරගත්තාය කියලා පිළිතුරු පත්‍ර පරීක්ෂකයාට ගෝචර වුණු ගමන් ඒ සඳහා අපි නිදසුන් භාවිතා කරන ආකාරය හැසිරුණු බවන් පිළිතුරු පත්‍ර පරීක්ෂකයා තීරණය කරනවා. විභාග අපේක්ෂකයා ප්‍රශ්නේ තේරුම්ගත් බව, විෂය ඒකකයේ පිළිබඳ අවබෝධයක් තිබුණු බව, ඒ වගේම Tamanගේ නිර්මාණශීලී හැකියාවක් තිබෙන බව, ඒ වගේම ප්‍රකාශන හැකියාවක් තිබෙන බව, වගේම ලේඛන හැකියාවකින් යුක්ත වූ පරිණත විභාග අපේක්ෂකයෙක් බව පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයා තීරණය කර ලබනවා. එකී තීරණයේ පළමු ඡේදයේදීම අපිට දෙන්න පුළුවන්කම ලැබෙනවයි කියලා කියන්නේ ඒක අපේ සුවිශේෂී දක්ෂතාවයක්. ඒ වගේම අපේ හොඳ ලකුණකට හොඳ පදනමක් බව අපේ දරුවෝ සියලු දෙනාම මතක තියාගන්න. පළමු ඡේදය ලියාගත්තොත් අනිත් එක නම් ලියන්න පුළුවන් කියන හැඟීම තමයි බෞද්ධයක් දරුවන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් පළමු ඡේදයේ සාර්ථකව ලියා ගන්න බැරි වුණොත් එහෙනම් මානසික වශයෙන් විද වැටිලා ඉදිරි ඡේද ටිකත් උඩින් පල්ලෙන් මොනවා හරි කරු ටිකක් එකතු කරලා ලියලා එනවා මිසක Tamanට සෑහීමකටපත් විය හැකි ලකුණක් අපේක්ෂා කරන්න පුළුවන් විචාරවත් පිළිතුරක් බොහෝ විටක ගොඩනගෙන්නේ නැහැ. ඒ හේතුව නිසා අපි අවධානය ලක් කරගන්නට ඕනේ කාරණාවක් තියෙනවා. පළමු ඡේදයට හොඳ ප්‍රවේශයක් අපි ගමු. පළමු ඡේදයේ මෙන්න මේ කාරණා 4-5ක් අපි එකතු කරමු. නවකතාව යනු කුමක්ද කියලා අර්ථකථනයක් අපි යොදාගනිමු. නවකතා කරුවා කවුරුද කියලා අපි කියමු. අනුවාදකයා කවුරුද කියලා අපි කියමු. මේ නවකතාව රචනා වෙන්න පාදක වූ සමාජ තත්ත්වය ගැන අපි කියමු. මාතෘකාව ගැන කියමු. නවකතාව යනු කුමක්ද? නවකතා කරුවා කවුද? අනුවාදකයා කවුරුද? ඒ වගේම නවකතාව රචනා කිරීම සඳහා පාදක කරගත සමාජ ආර්ථික සංදේශපාලන වටපිටාව මොකද්ද? නැත්නම් වස්තු බීජය කුමක්ද? විතරක් නෙවෙයි අවසානයේ පුතේ ප්‍රශ්නින් අහන කාරණාව භාෂා භාවිතයේ හේතු කොටගෙන හෙළ රසිකත්වයට අපූර්ව සාධනීය වටිනාකමක් භාෂාව ලබා දුන්නා කියන කාරණාවක් එකතු කරනකොට පුතේ අපේ උත්තරයේ පළවෙනි ඡේදය සම්පූර්ණ වෙනවා. එහෙනම් නවකතාව යන කුමක්ද කියන කාරණාවක් කියලා අපි අවධානය යොමු කළොත් එහෙම හරිම ජනප්‍රිය අර්ථකථනයක් තියෙනවා. නවකතාව යනු මානව සමාජයේ විවරණය කරන්නා වූ ගද්‍යමය ආඛ්‍යානය නවකතාවයි. මානව සමාජයේ විවරණය කරන්නා වූ ගද්‍යමය ආඛ්‍යාන නවකතාවයි.
යන අර්ථ විවරණයට සාධනීය වටිනාකමක් ලබා දෙමින් නවකථාකරණයට ප්‍රවේශගත වුණු ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වොල්ෆ්ගේ නිර්මාණනීය පන්හිඳෙන් පත්තිරු මත සනිටුවන් වුණු බැද්දේගම නවකතාව පැහැදිලි වශයෙන්ම අහඹුවක්. ඉංග්‍රීසි ඒජන්තවරයෙකු විසින් ලද ශ්‍රී ලංකාව තුළ ලබන ලද ජීවන අත්දැකීම් ටික නවකථාකරුවා විසින් පත්තිරු මත සනිටුවන් වීමෙන් ඒජන්තවරයා නවකථාකරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා මම අදහසක් කියන්නම්, නවකථාකරුවෙකු නොවන නවකථාකරුවෙක් බවට පත් වුණු ලෙනාඩ් වොල්ෆ්ගේ නිර්මාණනීය පන්හිඳෙන් පත්තිරු මත සනිටුවන් වුණු ද විලේජ් ඉන් ද ජංගල් නවකථාව පුතේ ස්වදේශීය ජන සමාජය පාදක කරගෙන විදේශීය භාෂාවකින් රචනා කරලා විදේශීය නවකථාකරුවියට දායාද වූ නවකතාවක්. ඒ ජාතියේ පිනට පහළ වුණු ඒ.ටී. ගුණරත්නයන්ගේ භාෂා පරිණාමයෙන් අනුවාදයෙන් එය සිංහ නවකථා කලාවට බැද්දේගම නමින් අපිට හම් වෙනවා. බැද්දේගම නවකතාවට වස්තු බීජ වෙලා තියෙන්නේ එදා අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ ඈත පිටිසර ගම්දනව්වල ජීවිකාව ගත කරන මිනිසුන්ගේ ආර්ථික සමාජික දේශපාලන සංස්කෘතික යථාර්ථය සෞන්දර්යාත්මක විවරණය කිරීමයි. ආර්ථික සමාජික සංස්කෘතික දේශපාලනික යථාර්ථය සෞන්දර්යාත්මක විවරණය කිරීම අරමුණු කරගන්නා ලද මේ නවකථා කරුවා බැද්දේගම නවකතාව තුළින් විවරණය කරන්නේ අර්ධ වනචාරී ගැමි ජන සමාජයක් පිළිබඳ. ඒ අර්ධ වනචාරී ගැමි ජන සමාජයක් පිළිබඳ ජීවිකාව යථාර්ථය විවරණය කිරීමට නවකථාකරුවා මෙන්ම අපේ අනුවාදකයා දෙදිනාම භාවිතයට ගන්නා ලද භාෂාවේ අපූර්වත්වය නිසා තමයි අදටත් හෙළ රසිකත්වයට බැද්දේගම නවකතාව අතිශය රසාලිත් නවකතාවක් බවට පත් වූයේ. එහෙමනම් සිංහල ජනතාවට මේ රස වින්දනය උදෙසා ප්‍රබලම සහාය ලබා දුන්නේ ඒ.ටී. ගුණරත්නයන්. එහෙමනම් මේ නවකතාව අපේ රසිකත්වයට මෙතරම් සාධනීය වටිනාකමක් ලබා දුන්නේ භාෂා භාවිතේ. පුතේ අපි මෙන්න මෙහෙම කාරණාවක් කෙරේ අවධානය යොමු කරොත් නාට්‍ය ශිල්පියා ස්වකීය නිර්මාණ චින්තාව ප්‍රකට කරන්නේ චතුරාභිනයෙන්. ආංගික, වාචික, සාත්වික, ආහාර යන අභිනයන් හතරෙන් තමයි නාට්‍යකරුවා ස්වකීය නිර්මාණ චින්තාව වේදිකා මස්තක ප්‍රාප්ත කරන්නේ. ආචාර්යතුමනි එදිරිවේ සරච්චන්ද්‍රයන් පෙමතෝ ජායති සුකෝ නාට්‍යයේ ඒ නාට්‍යකරුවා අරමුණු කරගන්නා ලද නිර්මාණ චින්තාව වේදිකා මස්තක ප්‍රාප්ත කළේ ආංගික, වාචික, සාත්වික, ආහාර කියන අභිනය තුලින්. එහෙමනම් නාට්‍යකරුවා චතුරාභිනය තුලින් ස්වකීය නිර්මාණ චින්තාව පළ කරනකොට නවකථාකරුවා ස්වකීය නිර්මාණ චින්තාව පළ කිරීම සඳහා භාවිතයට ගනු ලබන්නේ භාෂාවයි. නාට්‍යකරුවා චතුරාභිනය මාධ්‍ය කොටගෙන නාට්‍ය සම්පාදනය කරන්නාසේ නවකථාකරුවා භාෂාව මාධ්‍ය කොටගෙන නවකතාව සම්පාදනය කරනවා. චතුරාභිනයකින් තොරව නාට්‍යයක් නොමැත්තාසේ නව භාෂාවකින් තොරව නාට්‍යයක් නවකතාවක් කොයින්ද? එහෙමනම් ලෙනාඩ් වොල්ෆ්ගේ නිර්මාණනීය පන්හිඳෙන් සහ ඒ.ටී. ගුණරත්නයන්ගේ අනුවාදයෙන් සිංහල රසිකත්වයේ වෙත ගලා එන ලද බැද්දේගම නවකතාව අද අපිට වඩා රසාලිත් වූයේ භාෂා භාවිතය නිසා. අපි ජීවත් වෙන 21 වෙනි සියවසේ. මේ බැද්දේගම නවකතාවට මේ අදාළ කාරණාව කතා කරන්නේ 19 වෙනි සියවස 20 වෙනි සියවස වෙනි කාලවකවානුවක් තුළ. සියවසකට වැඩි කාලයක් කල් ගත වෙලා ජීවත් වෙන අපිට සියවසකට එහා ජන ජීවිතය පිළිබඳ තියෙන අත්දැකීම කුමක්ද? එහෙම අත්දැකීම් අපට තියෙනවා නම් ඊටාම සුළු වශයෙන්. ඇසූ දෙයක් මිසක දුටු දෙයක් අපි නැත. එනම් සියවසකට වඩා ඉහතදී සිදු වුණු ලද නැත්නම් ලාංකීය ජන සමාජය තුළ පැවතියා වූ එක්තරා ජන ජීවන රටාවක් 21 වෙනි සියවසේ අපිට කොයින්ද හිතා ගන්න බෑ. අපිට අද සමාජික මේ පිළිබඳ නවකතාවක් රචනා කරනවා නම් අද සමාජීය ජීවිතින් අපි ලබන අත්දැකීම් හරහා හරිම පහසුවෙන් අපි අපේ රසඥතාවයට ගෝචර කරගනු ලබනවා ඒ නවකතාවේ අත්දැකීම්. හැබැයි මේක සියවසකටත් එහා
හමාරකටත් එහා ඇති වෙච්චි සංසිද්ධියක් නම් අපිට පැහැදිලි කරගත යුතු යථාර්ථයක් අපිට තියෙනවා. එහෙමන් අපි නොදුටු දෙයක් නවකතා කරුවා අපිට මේ නවකතාව තුළින් විදර්ශනය කිරීමට අරමුණු කරගෙන තියෙනවා. චිත්‍රපට නිර්මාණකරුවෙක් නම් ඒ චිත්‍රපට නිර්මාණකරුවා තමන්ට ලැබෙන නොයේක විද්‍යුත් උපකරණ උපයෝගී කරගෙන ඒ චිත්‍රපටය තුළින් රූප රචනය කරලා තමන්ගේ ප්‍රේක්ෂකත්වයට පෙන්නනවා. චිත්‍ර නිර්මාණ ශිල්පියෙක් නම් වර්ණ රේඛා හැඩතල යොදලා ඒ ඈත පිටිසර ඒ ගම්බද ජනතාවගේ ජන ජීවිතය සිතුවමට නංවනවා. එහෙත් නවකතා කරුවට එබඳු පහසුකම් කොහෙද? නවකතා කරුවට එබඳු ආකාරයේ පහසුකමක් නැහැ. නවකතා කරුවාට ඒ සඳහා ඇත්තේ භාෂාව පමණයි. භාෂාව පමණක් මෙවලම් කරගෙන නවකතා කරුවා එදා ජන ජීවිතය යථාර්ථවාදී ලෙස සජීවී ලෙස නිරූපණයට බඳුන් කිරීම මොනතරම් නම් සුවිශේෂී දක්ෂතාවයක්ද? නවකතා කරුවා යන චිත්‍රපට නිර්මාණකරුවෙකුට වඩා ඉහළ පෙළේ නිර්මාණකරුවෙක්. ඒ තරමටම එයා ඒ සඳහා උපයෝගී කරගන්න ලබන්නේ භාෂාවයි. චරිත නිරූපණය කරන්නේ භාෂාව තුළින්. පසුබිම නිරූපණය කරන්නේ භාෂාව තුළින්. අවස්ථා සිද්ධි නිරූපණය කරන භාෂාව තුළින්. ඒ වගේම ජන ජීවිතයේ ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලන යථාර්ථ විවරණය කරන භාෂාව තුළින්. එනම් භාෂාවට කළ හැකි දේ කොයිතරම් ප්‍රබලයිද? ලිනාඩ් වොල්ෆ් විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද මේ The Village in the Jungle ඒ.පී. ගුණරත්නයන් බැද්දේගම නමින් අපේ සිංහල රසිකත්වයට මුදාහරින ලද බැද්දේගම මොන වගේ එකක්ද කියන කාරණාව පාඨකත්වයට තමන්ගේ මනස තුලින් දැක බලා ගැනීමට අවකාශ ලබා දීලා තිබෙනවා. ලිනාඩ් වොල්ෆ් තමන්ගේ දැසින් දුටු දෙය, සියසින් දුටු දෙය පාඨකයාට මනසින් දැක බලා ගැනීමට හැකි තරමට මේ නිර්මාණය සාධනීය කරලා තියෙනවා. බැද්දේගම නවකතාව ආරම්භ කරන්නේ වර්ණනයකින්. ඒ ආරම්භ කරන ලද වර්ණනයේ තුලින්ම බැද්දේගම නිරූපණය කරන නවකතා කරුවාට හැකියාව තිබිලා තියෙනවා. උතුරින්, දකුණින්, බටහිරින්, නැගෙනහිරින් කඳු වලල්ලක්. ඒ කඳු වලල්ල සහිත මේ භූමියේ තැනිතලා භූමියකයි බැද්දේගම පිහිටලා තිබුණේ. මේක වනාන්තරයෙන්ම ආරම්භ වෙලා වනාන්තරයෙන්ම අවසන් වෙන ගමක්. හිතාගත නොහැකි. වනාන්තරයෙන් ආරම්භ වෙලා වනාන්තරයෙන්ම අවසන් වෙන ගමක් යයි කියන විට සිතාගත නොහැකි. මේන් පැහැදිලිව කියනවා බැද්දට වට වූ ගමක් මේක. ඒ බැද්දට වට වූ ගම පිළිබඳව නවකතා කරුවා අපිට චිත්‍රණය කරලා තියෙන්නේ මෙන්න මේ භාෂා භාවිතය තුලින්. එතන බැද්දේගම කඳු වලල්ලක්, ඒ වගේම තැනිතලා පෙරිසක්, මහා සාගරයේ වගේ ඈතට විහිදුණු ඝන වනාන්තරයක්. ඒ ඝන වනාන්තරයේ මැද පිහිට ඇති ගමක්. ගම පටන් ගන්නේද වනාන්තරයෙන්, ගම ඉවර වෙන්නේත් වනාන්තරයෙන්. එහෙනම් බැද්දට වට වූ ගම පිළිබඳව අපූර්ව චිත්‍රයක් නවකතා කරුවා දැනටමත් අපේ මනස තුළ චිත්‍රණය කළ අවසන්. ඒ සඳහා එයා භාවිතා කළේ වර්ණ රේඛා හැඩතල නෙවෙයි, චතුරාබිනේ නෙවෙයි. නවකතා කරුවා භාවිතා කළේ භාෂාව. ඒ භාෂාව තුළින් බැද්දේගම පිහිටීමේ ස්වභාවය අපි දන්නවා. ඒ බැද්දේ ගමේ පිහිටීමේ ස්වභාවය එහෙම වුණාට බැද්දේගම වාසීන්ගේ ජන ජීවිතේ කොහොමද? ඒ ජන ජීවිතය කියන නවකතා කරුවාට තියෙන එකම මාධ්‍යයක් භාෂාව විතරයි. ඒ නිසා බැද්දේගම නවකතා කරුවා Tamanගේ අපූර්ව භාෂා භාවිතය පාදක කරගෙන බැද්දේගම ජන සමාජය අපට චිත්‍රණය කරන්නට සමත් වෙලා තියෙනවා. භාෂා භාවිතය තුලින් මදත් මතක් කර බලන්න පුතේ. බැද්දේගම ස්වභාවය කොහොමද නවකතා කරුවා විවරණය කරන්න කියලා. මුළු බැද්දේගමම තිබුණේ ගෙවල් 10යි. ඒ ගෙවල් 10න් ගෙවල් 9ක්ම කටු මැටි ගසා සාදන ලද ගෙවල්. ඒ ගෙවල් සියල්ලේම පියස්ස පොල්ලතු සෙවිලි කරපු ගෙවල්. කටු මැටි ගසන ලද, පොල්ලතු සෙවිලි කරන ලද ඒ නිවාස 9 අතරේ තව එක් නිවාසයක් තියෙනවා. රටවලු වසන ලද එකම එක ගෙයයි. ඒ තමයි ගමේ නායක බබේහාමි ආරච්චිලගේ නිවස.
දැන් ගම නිර්මාණය වෙලා ඉවරයි. කටුමැටි බිත්ති වලින් සකස් කොට ඇති මේ ගම්මේ හැම නිවසකම හෙවිලි කරලා තිබුණේ පොල්ලතු. බබේ හාමි ආරච්චිගේ නිවසේ විතරක් රටවුළු හෙවිලි කරපු පුංචි ගමක් මේක. ගමේ චිත්‍රය දැන් අපිට පැහැදිලිද? ඒ චිත්‍රේ නවකතා කරව සිත්තම් කලේ භාෂාව තුලින් නෙවෙයිද? ඒ භාෂා භාවිතයේ අපේ මනස තුල අපූර්ව චිත්‍රයක් නිර්මාණය කරන්න හැකියාව ලබා ගත්තා. ඒ ගම තුල ජීවත් වෙන මිනිස්සු කොයි වගේ අයද? ඒ ගම තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ ජන ජීවිතයේ මොන වගේ එකක්ද කියන කාරණාව අපිට පැහැදිලියි. බැද්දේගම නවකතාවේ අපිට කතා නායකයා වශයෙන් අපිට දකින්නේ බැද්දේගම නවකතාවේ සිලිඳු. දිලිඳු වූ සිලිඳු බැද්දේගම නායකයා නොවුනාට බැද්දේගම නවකතාවේ නායකයා සිලිඳු. ඒ පුංචි බැද්දට වටවෙච්චි ගම තුල එහෙම නැත්නම් මේ අර්ධ වනචාරී මිනිසුන් අතරේ පැවතියා වූ සිතුම් පැතුම් මොනවාද? අරමුණ ප්‍රාර්ථනා මොනවාද? එකී අරමුණු ප්‍රාර්ථනා සිතුම් පැතුම් සහ ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ නවකතා කරුවා අපිට කිව්වේ භාෂාව තුළින්මයි. භාෂා භාවිතයෙන්මයි නවකතා කරුවා අපි මේකට අපි අනුගත කරගනු ලබන්නේ. සිලිඳු කියලා කියන්නේ ගොවිකමින් අලසෙක්, දඩයමට සමතෙක් වුණාට දඩයමින් රජකම් කරපු කෙනෙක් නොවේ. සිලිඳු නායකාරයෙක්, ණය ගෙවන්න පුදුමාකාර මැලිකමක් දක්වන චරිතයක්. ආදි වශයෙන් බැද්දේගම අපිට හමු වෙන සිලිඳු පිළිබඳ කතිකාවත අපිට එන්නේ ওই විදිහටයි. සිලිඳු ඒ ආකාරයේ චරිතයක් ලෙස අපේ මනසේ ඉදිරිපත් කරන කතුවරයා සිලිඳු ගොවිකම පිළිබඳ නොසිතුවා නොවේ. සිලිඳු ගොවිකම පිළිබඳ හිතුවා. සිලිඳු උපකල්පනය කරනවා තමන්ගේ ඥාණයට, තමන්ගේ අවබෝධයට සිලිඳු එකතු කරගන්න ලබනවා. තමන් ගොවිකමෙන් පරාද වෙලා තියෙන්නේ මේ වැඩ මට තනියම කරන්න සිද්ධ වෙච්ච නිසා. මට හවුලට, මට සහයට කොල්ලෙක් කුරුට්ටෙක් හිටියා නම් මමත් මේ ගම ඇතුලේ යමක් කරන්න පුළුවන් මිනිහෙක් වෙනවා කියලා සිලිඳුට නොසිතුණාද? සිලිඳුට සිතුණු බවට කිසිදු සැකයක් නැහැ. අපි එහෙම සිලිඳු හිතුවාය කියන්නේ කොහොමද? බැද්දේගම නවකතා කරුවා භාවිතා කළ භාෂාව තුලින්. සිලිඳු එසේ සිතමින් තමන්ගේ බිරිඳ ඩිංගිහාමි ගැබිනියක් වන දවස වෙන විට සිලිඳුගේ හිත ඇතුලේ පිරිමි පොතෙක් තිබිලිමද තිබුණු බලාපොරොත්තුව බීජයක් ප්‍රරෝහණය වන්නාසේ සිලිඳුගේ සිත ඇතුලේ ප්‍රරෝහණය වුණා. දින සති ගණනේ ඩිංගිහාමිගේ දරු ගැබ මෝරායන කල සිලිඳුගේ හිත තුල මෝරායන බලාපොරොත්තුව පිරිමි පුතෙක්. පිරිමි පුතෙක් බලාපොරොත්තු වෙන්නේ ගොවිකම මුකේන්ද්‍ර කරගන්නා ලද ගොවි ජනපදයක ගොවියෙකුගේ සිහින අතර, දරුවෙකු පිළිබඳ සිහින අතර පුතෙක් පිළිබඳ සිහිනයක් ඔවුන්ගේ හිත තුළ ඇතිවීමට හේතුව ඔවුන්ගේ ආර්ථිකයට, ඔවුන්ගේ කර්මාන්තයට සහාය විය හැකි චරිතයක් ගැන හැඟීම නිසා. ඒක පොදු මානසික ස්වභාවයක්. ඒ පොදු මානසික ස්වභාවයේ සිලිඳුගේ හිත තුළද ගොඩනැගුණා. මාස 10 ඇවෑමෙන් ඩිංගිහාමි දරු දෙදෙනෙක් ප්‍රසූත කළා. සිලිඳු අපේක්ෂා කළේ පිරිමි පුතෙක්. එහෙත් ඩිංගිහාමිගේ කුසින් ප්‍රසූත වූයේ දූලා දෙන්නෙක්. සිලිඳුගේ බලාපොරොත්තුව දෙගුණයකින් පරාද වුණා. පිරිමි දරුවෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයේ එක්තරා පියවරක් ඉහළින් තබන්නා කියන අහිංසක බලාපොරොත්තු හිත තුළ මෝරාගෙන එන කලකදී සිලිඳුර දරුවෝ, ගැහැණු දරුවෝ දෙදෙනෙක් හමුවීම සිලිඳුගේ අහිංසක බලාපොරොත්තු දෙපත් තුළින් අල්ලා පොළවේ ගැසීමක් හා සමානයි. ඒ නිසා සිලිඳුට පළමු කොටම ගැහැණු දරුවන් දෙදෙනෙක් යයි කියූ නිමේෂයේ පළමු හිතේ ඇති වුණේ සංවේගයක්. ඒ සංවේගය පාලනය කරගන්න බැරි වෙනවා සිලිඳුට. සිලිඳුගේ හිත තුළ ආවේගයක් ඇති වෙනවා. ආවේගය පාලනය කරගන්න බැරි වෙනවා සිලිඳුට. සිලිඳුගේ හිතේ ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා. සිලිඳු හිතෙනවා සිලිඳු පරාද වුණයි කියලා. ඒ සංවේගය ආවේගයක් බවට පත්වීම, ආවේගය ප්‍රචණ්ඩත්වයක් බවට පත්වීමේ අවසාන ඵලය වූයේ සිලිඳුගේ තුලින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිවස තුළ ගොඩ නැගෙනවා.
ඩිංගිහාමි දරුවන් දෙදෙනෙකු වැදූ මවක් කියන හැඟීම සිලිඳුගේ හිත ඇතුලේ නැති වෙන තරමට සිලිඳුගේ බලාපොරොත්තු බිඳ වැටිලා අපේක්ෂා භංග වෙලා අපේක්ෂා භංග වීම හේතු කොටගෙන කෝපාවිෂ්ඨ භාවයට පත් වෙන සිලිඳු මේ ගෘහය තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා ඇතිතරම් ඩිංගිහාමිට පහර දෙන්න පටන් ගන්නවා. සිලිඳු එබඳු ආකාර ක්‍රියාකාරකමක් කරන අතරතුරේ ඒ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ ඔහු තුලින් නිර්මාණය වෙන අතරතුරේ මොනවද සිලිඳු කිව්වේ? ඒ සිලිඳු කී දේවල් සියල්ල පුතේ සිලිඳු සිතූ දේවල්. ඒ සිලිඳු හිතූ දේවල් නවකතා කරුවා අපිට කිව්වේ භාෂාව තුලින්. සිලිඳු කිව්වා නෙවෙයි. සිලිඳු හිතූ දේවල් නවකතා කරුවා අපිට භාෂාව තුලින් ඉදිරිපත් කළා. මේ භාෂා භාවිතය හේතු කොටගෙන සිලිඳුගේ සිතුවිලි පිළිබඳ අපූර්ව ගවේෂණයක් අපිට සිදු කිරීමට හැකියාව නොලැබුණාද? අපිට හැකියාව ලැබුණා. සිලිඳු මෙන්න මෙහෙමයි ඩිංගිහාමිට පහර දෙන අතරතුරේදී ඩිංගිහාමි සමග කෝපෙන් ගොඩමඩු වෙන්නේ. භාෂා භාවිතේ පරට්ටි කොමට පුතේ කොමගේ තුවක් උස්සාගෙන යන කැලේට යන්න පුතේ කොමගේ හේන එලි කරවා ගන්න පුතේ ගෙදර තියාගෙන කණ්ඩ අඳින්න හම්බ කරන්ටයි දෑවැදලෑසි කරන්ටයි තීමට පරට්ටියෝ වදනවාද? ඒ ජන සමාජයේ තුල ජීවිකාව ගත කළ ඒ ගැමි ජනතාවගේ සිතුවිලි වල හරස් කැපු බව බැද්දේගම නවකතා කරුවා මේ භාෂා භාවිතෙන් අපිට හෙළි කළා. මේ දා ජන ජීවිතවල ජීවිකාව ගත කරන්නා මිනිසුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු වල හරස් කැපුමක්. ඒ බලාපොරොත්තු බිඳ වැටෙන කලකදී ඒවා දරා ගන්න තරම් ඥානාන්විත ශක්තිය නොමැති මිනිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. මොනවද සිංහල බලාපොරොත්තුනේ? හේන සුද්ධ කරව ගන්න පිරිමි පුතෙක්. දඩේමේ යනකොට තුවක්කෝ කරේ තියාගෙන යන්න පිරිමි පුතෙක්. මේ Tamanගේ ජන ජීවිතේ වටා ගොඩනැගී තිබෙන ආර්ථික සමාජීය පීඩනය නොවේද? ඒ පීඩනය දුරු කරගන්න පිරිමි පුතෙකුට හැර වෙන කාටවත් බෑ. ගැහෙන දරුවෙක් කියලා කියන්නේ තව වගකීම් කන්දරාවක් Tamanට පැවරීමක් කියන අර සාම්ප්‍රදායික බමුණු සංකල්පය සිත තුළ කැකෑරුන් නිසාද සිරිල් Tamanගේ දීනිය දෙදෙනා පිළිබඳ අතිශය විරෝධතාවයක යුක්තව කටයුතු කරනවා. සිලිඳුගේ සිතුවිලි වල ස්වභාවය අපි පසක් කරගත්තේ සිලිම් නවකතා කරුවා භාෂාවට භාෂා භාවිතයට ගන්නලද භාෂාවේ හේතු කොටගෙන පරට්ටියෝ තෝ ආදී වූ ප්‍රචණ්ඩකාරී වදන් තුලින් ඒ කාලේ ජීවිකාව ගත කළ මිනිසුන්ගේ ඒ සිතුම් පැතුම් සහ ඒ මිනිසුන්ගේ ජන ජීවිතයේ ස්වභාවයක බඳු ආකාරයකත් කියන එක නවකතා කරුවා අපිට කිව්වේ චිත්‍ර ඇඳලා නෙවෙයි, රූප රචනා කරලා නෙවෙයි, චතුරාභිනය නෙවෙයි, භාෂාවෙන් නවකතා කරුවා මේ සජීවී භාෂා භාවිතයක්, ප්‍රාණවත් භාෂා භාවිතයක් උපයෝගී කරගත නිසා ඒ ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලනට ගැළපෙන භාෂාවක් භාවිතා කළ නිසා මේ භාෂාව හරිම සජීවී. අපිට මේ නවකතාව රසවින්දනය කරගන්න අවශ්‍ය කරන පසුබිමකට ඇතුළු වෙන්න මේ භාෂාව හොඳ දොරටුවක්. ඒ දොරටුවෙන් අපි ඇතුළු වෙනවා. එසේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිච්චි සිලිඳුගේ පහර දීම හේතු කොටගෙන දින ගණනාවකින් ඩිංගිහාමි මරණයට පත් වෙනවා. ඩිංගිහාමි මරණයට පත් වෙන්නේ මේ ලෝක ධාතුර සිලිඳුගේ නමින්, ඩිංගිහාමිගේ නමින් දියණියන් දෙදෙනෙකු ශේෂ කරලා. ඒ දියණියන් දෙදෙනෙකුට මවක් වන්න පුළුවන් වූයේ කාටද? සිලිඳුගේ නැගණිය කරලිනාහාමි මේ දරු දෙදෙනාගේ මව බවට පරිවර්තනය වුණා. වැදූ මව ඩිංගිහාමි වුවද හැදූ මව බවට පත් වෙන්නේ කරලිනාහාමි. අවුරුදු 2ක් 3ක් යනකම් දරුවන් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ සිලිඳු. ඇහැක් ඇරලා බැලුවේ නෑ සිලිඳු. ඒ ඇහැක් කරලා බැලුවේ නෑ කියන වචනය තුල පෙන්눔 කරන්නේ දරු දෙන්නා උන්නද මලාද කියලා හැරිලවත් නොබලන තරමට සිලිඳුගේ හැසිරීම් තරමක ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් බවයි. අපිට අවස්ථාවේදී මෙවිල පේනවා. දරු දෙන්න දකින්නවා නොදැක්කා වගේ සිලිඳු යනවා. මේ ප්‍රචණ්ඩකාරී මේ රෞද්‍ර වූ චර්යාත්මක ලක්ෂණ අපට සිලිඳුගේ චරිතය තුළින් දැක බලා ගන්නට පුළුවන්. ඒක දැක බලා ගැනීමේ හැකියාව අපට තියෙනවා. ඒ සිලිඳු පිළිබඳ නවකතා කරුවා භාවිතයට ගන්නලද භාෂාව තුළින් නෙවෙයිද? භාෂා භාවිතයේ අපූර්වත්වය. භාෂා භාවිතයේ අපූර්වත්වය. අවුරුදු 2-3ක් වෙනකන් ඇහැක් කරලා බැලුන්නේ නැතු සිලිඳු
එක දවසකදී දරුවෝ දිහා බලපු විදිහ නවකතා කරුවා අපිට සිලිඳුගේ මුළු හදවතම සිලිඳුගේ මුළු පේත්‍රෝත්වයම සිලිඳුගේ මුළු හදවතේම නිදන්ගතව පැවතියා වූ පශ්චාත්තාපයේ දිග පළල උස මහත ඝනත්වයේ පරිමාව සකල විද දේවල් එක මොහොතින් අපේ රසඥතාවයට පොද දෙන්නට නවකතා කරුවා භාවිතා කළේ එකම එක වාක්‍ය දෙකයි. ඒ වාක්‍ය දෙක තුලින් නවකතා කරුවා අවුරුදු 3ක් පුරාවට සිලිඳුගේ හිත ඇතුලේ තෙරපුණු දුක වේදනාව කඳුර සංතාපය විවරණය නොකලාද? සිලිඳුගේ හදවත ඇතුලේ පිපෙන්නට වෙරදරන නිලුමක් මෙන් රැඳී පැවතියා වූ පිය සෙනෙහස නොපෙන්නුවාද? පුංචි මණිකා දවසක් සිලිඳු අසුන්ගෙන ඉන්න නිමේෂයක සිලිඳු ඉදිරියට ඇවිල්ලා එක අතක් සිලිඳුගේ දන හිසේ තියලා අනෙක් අත Tamanගේ ඉනේ තියාගෙන සිලිඳු දිහා බලාගෙන හිටියා. ලස්සන දසුණක්. ඈත පිටිසර ගමක ලී මැස්සක වෙහෙස මහන්සියට වාඩි වෙලා ඉන්නවා සිලිඳු. අනුමානයෙන් නැතුවක් පොත් ළඟම ඇති. අපිට මෙවිල පේනවා. මේ සිඟිති දරුවා දුවගෙන ගිහිල්ලා සිලිඳුගේ දන හිස මත එක අතක් තියලා අනික Tamanගේ ඉනේ තබාගෙන සිලිඳු දිහා බලාගෙන හිටපු විදිය චිත්‍රයක් නෙවෙයිද? රූප රචනයක් නෙවෙයිද? එහෙමනම් නවකතා කරුවා මේ දේ සිදු කරන ලද්දේ භාෂාව තුලින්. සිලිඳු පුංචි මණිකා සිලිඳුගේ දන හිස මත අත තියනකොට එක් ඇතිවෙන කායික ස්පර්ශයෙන් සිලිඳුගේ ලේක කියන්න පටන් ගත්තා. සිලිඳු අවුරුදු ගණනාවක් හිත ඇතුලේ ගොඩ ගසාගෙන හිර කරගෙන තිබුණු දරු සෙනෙහස එළියට පනිනවා. ගෙම්බි පැටිත්තියේ අවුරුදු ගණනාවක් පුරාවට හදවතේ කිටි කිටියේ හිර කර තිබුණු දරු සෙනෙහස එළියට පැන්නා. ගෙම්බි පැටිත්තියේ ඇයිවිල අත්හැරලා ආවේ? තාත්තා කෙනෙක්ගේ ඊළඟ ප්‍රශ්නය උඹේ මේ පුංචි බඩට ඇතිවෙන්න කෑම නැද්ද ඒකේ? පුතේ, තාත්තා කෙනෙක්ගේ හදවතේ ඇතුලේ දරාගෙන හිටපු සෙනෙහස එක පාටම එළියට පැන්න විදිය. එළියට පැන්න ගමන් අහන පළමු ප්‍රශ්නය, පුතේ උඹට බඩගිනීද? අම්මා බඩ පොරවන්න කෑම ටික සපුරා දෙන බව ඇත්ත. ඒ සඳහා අඩු වැඩි ගෙනලා දෙන්නේ තාත්තා. තාත්තා ගෙදරට ඇවිල්ලා දරුවෝ සියල්ල කෑම කාලයි කියලා දැන සමහර විටක තාත්තා අම්මගෙන් අහනවා දරුවෝ කෑම කාලාද කියලා. දරුවන්ගේ බඩගින්න පිළිබඳ අතවරක් වාරයක් දරුවෝ පිළිබඳ හිතුවේ තාත්තා. එහෙනම් සිලිඳු Tamanගේ දරුවගෙන් අහන පළමු ප්‍රශ්නය, මේ පුංචි බඩට කෑම මදිද? අවුරුදු 3ක් පුරාවට කන්න බොන්න සැප පහසුකමක් නොදුන්නු සිලිඳුගේ හිත ඇතුලේ තිබුණු මෘදු සෙනෙහස, දයාබරත්වය, අහිංසක පීතෘත්වය නවකතා කරුවා අපේ රසඥතාව නම් වූ දෝතට පිළිගැන්වූ ආකාරය මොනතරම් මනරම්ද දරුවනේ. ඒ භාෂා භාවිතේ මොනතරම් සජීවිද කියලා බලන්නකෝ. ඒ භාෂා භාවිතය තුලින් අපි චිත්‍රපටයන් නොදැක්කාද කියලා හිතන්නකෝ. මිනිසෙකුගේ චිත්තාභ්‍යන්තරේ අපි දැක්කේ නොදැක්කාද කියලා හිතන්නකෝ. අපි මේ චිත්තාභ්‍යන්තරේ දැක්කා. වචන කීපයක වාක්‍යයක් තුලින්. දරුවනේ, භාෂා මොනතරම් සප්‍රාණද? භාෂා මොනතරම් බලගතුයිද? ඒ බලගතු භාෂාවට කළ හැකි දේ කුමක්ද? අපි නවකතාවක් රසවින්දනය කරනවාද? නොයසේනම් චිත්‍රපටියක් විචාරය කරනවාද කියලා මහා පැටලිල්ලක දැන් අපි ඒ තරමටම පුතේ අපි චිත්‍රපටියක් බලන්නාසේ නවකතාව බලනවා. චිත්‍රපටියක් බැලුවා නම් තියෙනවා බැද්දේගම චිත්‍රපටිය බලන්නේ පුතේ මසැසින්. නමුත් දැන් අපි නවකතාව බලන්නේ මනසින්. මසැසට ගෝචර වන අවස්ථා සිද්ධි චරිත මනසට ගෝචර කිරීම සඳහා නවකතා කරුවා මාධ්‍ය කරගත්තේ භාෂාව. බැද්දේ ගම තුල ජීවිකාව ගත කරන මිනිසුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ චර්යාත්මක හැසිරීම්,
ඔවුන්ගේ මානව ගුණධර්ම, ඔවුන්ගේ හදවතේ නිදන්ගත වූ සෙනෙහස, සකල විද දේවල් පුතේ අපිට sannivedanaya කරේ භාෂාව තුළින් නෙවෙයිද? භාෂාව තුළින්. දැන් භාෂා භාවිතය ගැන ඔන්න අපි තොරතුරු ඒක රාශි කරගත්තා. මේක එක ඡේදයකට ගන්න පුළුවන් මේ කතා කරපු කාරණා කීපය. වැඩිත් එක්ක. එහෙමනම් පළමු ඡේදය දන්නවා අපි, දෙවෙනි ඡේදය දන්නවා, තුන්වෙනි ඡේදය පැත්තට අපි හැරුණොත් එහෙම ඒකටත් කියන්න තියෙන භාෂා භාවිතය ගැන තමයි. බැද්දේ ගම චිත්‍රණය කළා. බැද්දේ ගම වාසය කළ සිලිඳුගේ අපේක්ෂාව විවරණය කළා. බැද්දේගම නවකතාවේ ජීවත් වූ සිලිඳුගේ ප්‍රචණ්ඩත්වය විවරණය කළා. විතරක් නේ බැද්දේගම ජීවිකාව ගත කළ සිලිඳුගේ පීතෘත්වය, දයාබරත්වය, ලිංගතුකම, මනසකම මේ සකල විද වූ වචන වලින් විග්‍රහ කරන්න බැරි වෙච්ච දේවල් ටිකද ඒ මානසික තත්වයේද චිත්තාභ්‍යන්තරද විවරණය කරන නවකතා කරුවා භාෂාව තුලින්. භාෂාවට ගල හැකි දේ දැන් පැහැදිලි. දැන් අපි කියන්න හදනවා මේ බැද්දේගම ජීවිකාව ගත කළ අවශේෂ මිනිසුන්ගේ චර්යාත්මක ලක්ෂණ මොනවාද? බැද්දේගම ජීවත් වෙන අවශේෂයින් කවුද? බැද්දේගම ජීවත් වෙන තවත් මිනිසුන් ගත්තොත් එහෙම බබේහාමි ආරච්චිල, පුංචිරාල, බබුන්නප්පු, අංගෝහාමි, ලෙන්චෝහාමි, කල්ලිනාහාමි, හින්නිහාමි, පුංචිමෙනිකා. මේ චරිත දිස අපි අවධානය යොමු කළොත් මේ බැද්දේගම වාසය කරන අවශේෂ මිනිස්සු. මේ මිනිසුගේ චර්යාත්මක ලක්ෂණ මොනවාද? මොනවද මේ මිනිසුගේ සිතුම් පැතුම් වලගත් ස්වභාවය මොනවාද? අපි සිලිඳුගේ චරිතය ගත්තා. පුරුෂ පාර්ශවයේ මිනිසුන් සිතට පතන ආකාරයේ පිළිබඳ එක්තරා ආකාරයක ගත් ස්වභාවයක් නවකතා කරුවා භාෂා භාවිතයෙන් අපට විවරණය කළා. අපි ස්ත්‍රී පාර්ශවයන් කෙරේ අපි අවධානය යොමු කළොත් එහෙම බැද්දේගම වාසය කළ ස්ත්‍රී පාර්ශවය ඔවුන් නිවුණු පහන් ගති පැවතුම් ඇත්තෝද? අපිට බැද්දේගම හමුන සිලිඳු නම් ප්‍රචණ්ඩතා සහිත චරිත ලක්ෂණ පෙන්වුම් කළා. ඔහු දඩයම් කරුවෙක්. ඒ වගේම සිලිඳුගේ හදවත තුළ පීතෘත්වයක් ප්‍රකට කළා. බැද්දේගම වාසය කළ ස්ත්‍රී පාර්ශවයේ බඳු ආකාරද කියන කාරණාවද නවකතා කරුවා අපිට ගෙන හැර දැක්ුවේ ඒ අය අතර ඇතිවෙන සංවාදාත්මක හමුවීම් තුලින්. ඒ සංවාදාත්මක හමුවීම් තුලින් එක අවස්ථාවකද කර්ලිනාහාමිත්, අංගෝහාමිත් ආදී පිරිස එකතු වී අවස්ථාවක අංගෝහාමි කර්ලිනාහාමි වෙත දක්වන ලද අදහස නවකතා කරුවා අපිට ඉදිරිපත් කරන්නේ භාෂා භාවිතයක් පෙරදරි කරගෙන. මොනවද අංගෝහාමි කියන්නේ, මොන වගේ දෙයක්ද කියන කාරණාව අපිට පහදා ගන්න පුළුවන් නවකතා කරුවාගේ භාෂාව තුලින්. ඒ සමාජ ක්‍රමය තුළ ජීවිකාව ගත කරන සිතන පතන මිනිසුන්ගේ සිතුම් පැතුම් වල ගත ස්වභාවයක්, ඔවුන්ගේ කරුණාව, දයා, මුදිතාවද, එහෙම නැත්නම් ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, කුහකම, මාන්නය, ආත්මාර්ථය වැනි පුරුෂාර්ථද ඔවුන් ළඟ තිබුණේ කියන කාරණාව අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ කියන කාරණාව තුළින්. එක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා අංගෝහාමි ඔබ ඵලයන් අයියත් එක්ක මක බෑවයන් අර පිස්සා වැද්දා කටවහකාරයා අනුන්ගේ ළමයි වඳ කරන කුණු බොකු බඩවැල් කන ගැත්තර අම්මන්ඩි ඵලයන් ඇස්වහකාරයා ළඟට පරබැල්ලි. මේ භාෂාව කෙබඳු ආකාර ජීවිකාවක් ගත කරන මිනිස් සමාජයක මිනිසුන්ගේ භාෂාවක්ද? බැද්දේගම ආර්ධවනචාරින් ජීවිකාව ගත කරන සමාජිකමයක්. ඒ අර්ධවනචාරී සමාජිකමේ මිනිසුන්ට ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් නැහැ. ඔවුන්ගේ අතර ගනුදෙනුවේ කරුණාව නැහැ. ඔවුන්ගේ අතර ගනුදෙනුවේ දයාව නැහැ. ඔවුන් තුල මුදිතාව නැහැ. ඔවුන් තුල තියෙන එකිනෙකාට හැප්පුණු, එකිනෙකාට ගැටුණු, එකිනෙකා පරාද කරන, එකිනෙකා අපහසුතාවට ලක් කරන චර්යාත්මක ලක්ෂණ. බැද්දේගම් නවකතා කරුවා ලෙනාඩ් වොල්ෆ් විදේශිකයෙක්. හැබැයි ස්වදේශීක ජන සමාජය තුළට ඇතුළු වෙලා ඒ ස්වදේශිකයන්ගේ ජන ජීවිතය ඉතා සියුම් ලෙස ස්පර්ශ කළා නොකලාද? අතිශය සියුම් ලෙස ස්පර්ශ කරමින් ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් වල ගත ස්වභාවයේ අපිට කතුවරයා කිව්වේ භාෂා භාවිතය තුලින්. එහෙනම් මේ භාෂා භාවිතය තුලින් එදා සමාජකමේ තුල ජීවිකාව ගත කළ ඈත පිටිසර ගම්බද ජනතාවගේ සිතුම් පැතුම් වල ගති ස්වභාවය අපිට චිත්‍රයක් මෙන් චිත්‍රණය නොවුණාද? මේ සඳහා නවකතා කරුවා මොනවද භාවිතා කළේ? චතුරබිනේ භාවිතා කළාද? භාවිතා කළේ නේ. විද්‍යුත් තාක්ෂණික උපකරණ භාවිතා කළාද? භාවිතා කළේ නේ. භාවිතා කළේ මොනවද? භාෂාව.
භාෂාවට කළ හැකි දේ විස්මිත නොවේ දරුවනි. භාෂා භාවිතය නිසා බැද්දේගම නවකතා මේ තරම් සජීවී වෙනවායයි කියන කාරණාවට අපිට මොනතරම් නම් තොරතුරු බැද්දේගම නවකතාව තුළින්ම පැහැදිලි වෙනවාද? බැද්දේගම නවකතාවේ නායකයා සිලිඳු වුණාට බැද්දේගම නායකයා බබේහාමි ආරච්චිලනේ. බබේහාමි ආරච්චිල කියන්නේ කවුරුද? අධිරාජ්‍යවාදී පාලන සමයේ අධිරාජ්‍යවාදීන්ගේ නිලතල පැලැන්තියේ 15 ස්තර නියෝජනය කරන ගම්මුලාදෑනියා. මේ බැද්දේගමට වග උත්තර කරුවා රාජනිලධාරියා බබේහාමි ආරච්චිල. බබේහාමි ආරච්චිල රාජකාරිය කරන පුද්ගලයෙක්. රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෙක්. එහෙනම් මේ ජන ජීවිතයට රාජ්‍ය නියෝජනය කරන එකම නිලධාරියා බබේහාමි ආරච්චිල. ඔව් රජයකට වග කියන පුද්ගලයෙක්. ඔව් කොයිතරම් විනයගරුක විය යුතුයිද? ඔය මොනතරම් මානවීයතාවාදී විය යුතුයිද? නායකත්වයේ පුරුෂාර්ථ කෙතරම් ඕලඟ තිබිය යුතුයිද? නායකත්වයේ යනු සැමට සමාන සලකන පෞරුෂත්වයක ඇති පුද්ගලයෙක් නොවේද? එසේ වූ පුද්ගලයා තමයි නායකයා කියලා කියන්නේ. ඒ බඳු නායකත්වයේ පුරුෂාර්ථ බබේහාමි ආරච්චිල ගාව තියෙනවද නැද්ද කියන කාරණාව අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන් ඉන්නේ නවකතා කරුවා අපිට ඉදිරිපත් කරන වන්දනාවන් භාෂා භාවිතයේ තුලින් විනා වෙනත් ආකාරයේ දෙකින් නොවේ. බබේහාමි ආරච්චිල ගැන මෙන්න මෙහෙම කියනවා නවකතා කරුවා අපූර්ව විදිහට. ආණ්ඩුවේ අවසරයක් නැතිව ගහක් කැපීම හෝ හේනක් එලි කිරීම හෝ තහනම්ය අවසරයක් ලබාගත යුත්තේද ආරච්චිල මාර්ගයේනි. ආරච්චිල හොඳයි. ආණ්ඩුවට අයිති අධිරාජ්‍යයේදී ගහක් කපන්න තහනම් ඒ වග උත්තර කරුවා වෙන්න ඕනේ ආරච්චිල. අවසර ගන්න ඕනේ ආරච්චිලගෙන්. එහෙනම් ආරච්චිල ගමට වග කියන ගමේ සිට අධිරාජ්‍යවාදීන් දක්වා වග උත්තර බඳින රාජ්‍ය නිලධාරියෙක්. ඔහුගේ නීතිය හොඳයි. ඔහුගේ රාජකාරිය හොඳයි. එහෙනම් ඔහුගේ රාජකාරියේ බඳු මට්ටමක පැවතුන බව නවකතා කරුවා අපිට කියන්නේ භාෂාව තුළින්මයි. ඒ රාජකාරිය දිහා බලන් ඉඳලා අපි මේවා කියනව නෙවෙයි. නවකතා කරුවා භාවිතා කළ භාෂාව තුළින් තමයි අපිට ඒක ඉදිරිපත් කරන්නේ. ගමුන්ගේ ජීවිතය පිළිබඳ ඔහුට තිබුණේ ලොකු බලයකි. අවසර නැතුව කැලයක් එලිකොලොත් නැත්නම් අවසර ලැබූ ප්‍රමාණයට වඩා එලිකොලොත් ඒ බව ආණ්ඩුවට රපෝර්තු කරන්නේ ආරච්චිලය. බබේහාමිගේ මිත්‍රයින්ට හේන් වලට අවසර ලබා ගැනීමේ අපහසුාවක් නැති බවත් අධිරාජ්‍යයට වග කියන අධිරාජ්‍යයේ නිලධාරියා බබේහාමි ආරච්චිල නීතිය ක්‍රියාත්මක කරනවා. ඔව් ඇත්ත. නීති ගරුක ක්‍රියාවන් ඔහු තුලින් සිද්ධ වෙනවා. ඒ අනුව නීතියට අමතරව ඔහු අවනීතියට අවනත වෙලා වැඩ කටයුතු කරන චරිතයක් බව නවකතා කරුවා අපිට sannivedanaya කරනවා. දරුවනේ භාෂා භාවිතයෙන් අපට පේනවා බැද්දේගම පාලකයා වන බබේහාමි ආරච්චිල අතින් යොතෝ දේ මෙන්ම අයිතු දේද බලවත් විදියට සිදුවන බව. ඕනෑම දෙයක් කරගත හැකි බබේහාමි ආරච්චිලට හිතවත් නම් අහිතවත් නම් මේ කිසිම දෙයක් බබේහාමි ආරච්චිලකින් කරගත නොහැකි බව නවකතා කරුවා sannivedanaya කළේ අපේ ඈත පිටිසර ගම්දනව්වල ජීවිකාව ගත කළ මිනිසුන්ගේ ජීවිතවලට බලපාන කොයිතරම්නම් සාධක තියෙනවද කියලා. එක් පැත්තකින් සබාදහම කිටි කිටියේ වද හිංසාගෙන දෙනවා. තවත් පැත්තකින් අධිරාජ්‍යවාදයේ කිටි කිටියේ බලපෑම් කරනවා. තවත් පැත්තකින් වැඩවසම්වාදයේ හේවණලි සක්මන් කරනවා හොල්මන් කරනවා. තවත් පැත්තකින් ගම ඇතුළේම ජීවිකාව ගත කරන බලවත්තු දුබලයින් තලා පෙලා පීඩාවට පත් කරනවා. මේ කියන සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වේ නවකතා කරුවා අපිට sannivedanaya කළේ එයාම භාවිතා කළ භාෂාවෙන් නොවේද කියන කාරණාව පැහැදිලි. ඒ ජීවත් වෙන ජන ජීවිතේ මොනතරම් දුක්ඛිතයිද මොනතරම් දුක්බරයිද කන්න නොමැතිව මිනිස්සු බඩගින්නේ මියැදෙන මට්ටමට පත්වන සමාජකමයක් නෙවෙයිද? එසේ වූ සමාජකමයක් වනාන්තරයත් වියදී ගිහිල්ලා මහ පොළව ඉරිතලා ගිහිල්ලා සතුන් කේඩෑරි වෙලා ගිහිල්ලා උන්ගේ මසක් කන්න තරම් මසක් උන්ගේ ඇත්තේ නෑ. මුළු හේන් සියල්ල පාළුවට ගිහිල්ලා මේ මිනිස්සු කන්න බොන්න නැති අහිංසක තත්ත්වයට පත්වන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය බඩගින්නේ තරම කොයිතරම් ප්‍රබලද කියන කාරණා අපිට පැහැදිලි වෙනවා. දඩයේ මේ යන සිරිදුට
දඩයමක් අල්ල කරගන්න බැරි වෙච්ච නිසා කොටියෙකු විසින් මරා දමන ලද මේ මුවකුණ අරගෙන ඉන්නේ මස් පිණිස. මස් පිණිස මීකුණ අරගෙන එන සිලිඳු එයින් කොටහක් ආරච්චිල ගෙටගෙනිච්චේ කුමකටද? ඒක එදා ගමේ පාලකයා විසින් පනවන ලද ආඥාවක්ද? ගමේ ගම්මුන් විසින් කරන ලබන දඩයමින් කොටසක්, ගම්මුන් විසින් කරන ලබන වගාවෙන් කොටසක් ආරච්චිලගේ ගෙදරට යා යුතුයි කියලා කිසියම් ආඥාවක්වත් තිබුණාවත්ද? එසේ විය හැකියි. අර මුවකුණ අරගෙන ගිහිල්ලා බබේහාමි ආරච්චිල දුන්නට පස්සේ බබේහාමි ආරච්චිල නිහඬවම අරන් ගිහිල්ලා තමන්ගේ නිවසේ තැන්පත් කිරීම තුළින් පේන්නේ පුතේ මේක බබේහාමි ආරච්චිල විසින් පවත්වාගෙන යන ලබන එක්තරා සමාජ සංස්කෘතික කටයුත්තක්. එක්තරා සමාජ සංස්කෘතික කටයුත්තක්. එහෙමනම් ඒ බව අපි දැනගත්තේ නවකතා කරුවා භාවිතා කළ භාෂාව තුළින්. සිලිඳු විසින් ගෙනෙන ලද මුව මස් ටික ගේ තියාගෙන ඇවිල්ලා සිලිඳු බඩගිනිය කිව්වම ඒ බඩගින්න බබේහාමි ආරච්චිලට නොදෙනුණු බව අපිට කිව්වේ නවකතා කරුවා. අපිට කිව්වේ නවකතා කරුවා. සිලිඳු කියන්නේ අයියෝ අවුරුද්දකින් පොල් ගෙඩියක් මං ඇහින් දැක්කේ නෑ. ජන ජීවිතයේ දිග පළල ජන ජීවිතයේ කඩා වැටීම කොයි තරම්නම් අනුවේදනීයද කියන වග අපිට පැහැදිලි වෙනවා. ගමේ නායකයා වන සිලිඳු තමන්ගේ ගමේ නායකයා වන බබේහාමි ආරච්චිල තමන්ගේ ඥාතියා වන බබේහාමි ආරච්චිල තමන්ගේ නැගණියගේ දරුවන් බඩගින්නේ ඉන්නවා කියද්දි අහගෙන ඉන්න ඒත් යහපත් ප්‍රතිචාරයන් නොදක්වන බබේහාමි ආරච්චිල අභිමුව සිලිඳු මෙන්න මෙහෙම පින්සෙන්ඩු වෙනවා. තමන්ගේ දුක් ගැනවිල්ල ප්‍රකාශ කරනවා. ඒ දුක් ගැනවිල්ල ප්‍රකාශ කළේ භාෂා භාවිතය තුළින්. ඒ භාෂා භාවිතය මොනතරම් සජීවිත බලන්න. ඒ ජන ජීවිතය අපිට මවා පෙන්වුවේ නැද්ද බලන්න. අයියෝ එතකොට මාත් මගේ දරු පැටව් දෙන්නත් බඩගින්නේ මැරෙන්න අරින්නද කල්පනාව. එහෙනම් මට කුරුණි 5ක් දෙන්න මම 3 ගුණයකින් ගෙවනවා. එදා සමාජ ක්‍රමයේ තුල තවත් පැවතියා වූ නිර්දය ගති පැවතුමක් බැද්දීගම නවකතා කරුවා අපිට ඉදිරිපත් කරන මෙන්න මේ කාරණාව තුලින්. අපි මැරෙන්න අරින්න ඉඩ දෙන්න එපා. කුරුණි 15ක් කිල්ලපු සිලිඳු කුරුණි 5ක් කිල්ලනවා. අස්සන් නෙලාගත් දවසේ 3 ගුණයක් ලබා දෙන බව. එදා අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළු සුද්දන්ද එදා අපේ ඈත පිරිසර ගැමි ජනතාවගේ ශ්‍රමයේ සූරා කැමට ලක් කළ බව නවකතා කරුවා කිව්වේ පුංචි වචන කීපයක් භාවිතා කරලා. 3 ගුණයකින් ගෙවනවා 100ට 300 පොලියට අරගෙනයි මේ මිනිස්සු ගොවිතැනක් පතක් කරගනු ලබන්නේ. ඒ මිනිස්සුගේ ජන ජීවිතේ කඩා වැටීමේ බරපතලම හේතු සාධකයේ අනෙකක්ද නෑ. බරපතලම හේතු සාධකයේ වෙන කිසියම් දෙයක් නොවේයි. නවකතා කරුවා sannivedanaya කරන්නේ කුමක්ද? භාෂා භාවිතයෙන් එයා එදා ජන ජීවිතයේ ආර්ථික සමාජ තත්ත්වය ප්‍රකාශයටපත් නොකලාද කියන කාරණාව අපිට මෙමගින් පැහැදිලි කරගන්න ඉතාම පහසු වෙන බව දැන් පැහැදිලි වෙනවා. බබේහාමි ආරච්චිලගේ මස්සිනා බබුන්නප්පෝ පුංචි මණිකා සමග හාදකමක් ඇති කරගෙන ඒ පුංචි මණිකා අතරමඟදී අතවරයට ලක් කරලා තම කාමභෝගී කාම තෘෂ්ණාව තෘප්ත කරගනු ලබන්නේ බබුන්නප්පු. ඔව් නර්ධවනචාරී ජන ජීවිතයක් ගත කළ මිනිස්සු නෙවෙයිද? අවසරයකින් තොරව අනවසරේ අසම්මත හැසිරීමක් බබුන්නප්පු විසින් සිදු කරනු ලබනවා. ඒ බබුන්නප්පුගේ චර්යාත්මක ලක්ෂණ නවකතා කරුවා ඉදිරිපත් කරන්නේ භාෂා භාවිතේ. බබුන්නප්පුගේ ග්‍රහණයට හසුවන පුංචි මණිකා ඒට විරුද්ධ වෙන ආකාරයත් ඒට අවනත වෙන ආකාරයත් ඒන් තෘප්ත වෙන විදිහත් ඒන්ට විරසක වෙන විදිහත් මේ සියල්ල නවකතා කරුවා භාෂාව තුළින් sannivedanaya කළා. මේක බැද්දීකම චිත්‍රපටයේ තුලින් චිත්‍රපටිකරුවා ඒ අපූර්වත්වයෙන් යුක්ත රූප රචනයක් කළා. ඒ රූප රචනයට වඩා පුතේ බැද්දීකම නවකතා කරුවාගේ මේ රූප රචනය අතිශයින්ම සජීවී. අපි චිත්‍රපටියට ගර්හා කරන්නේ නෑ. චිත්‍රපට නිගා කරන්නේ නෑ. ඒ වුණාට ඒ චිත්‍රපටයට වඩා මේ සිද්ධි නිරූපණයට ගන්නා භාෂා භාවිතා කරගෙන මේ කරන සිද්ධි නිරූපණය අතිශය සජීවී. ඒ සජීවී භාවයේ
අපිට පැහැදිලි වෙනවා. මේ සියල්ල පැහැදිලි කරගත්තේ අපි භාෂා භාවිතය තුළින්. බැද්දේ ගමනායකයා බබේහාමි ආරච්චිල. බබේහාමි ආරච්චිලගේ මස්සිනා විවාහයක් කරගත යුත්තේ ඒ පැලැන්තියට ගැලපෙන ආකාරයේ කෙනෙකු සමග මිස අන් කෙනෙකු සමග විවාහයක් කර ගැනීමට බබේහාමි ආරච්චිලකින් අවසර නැත. නැන්චෝ හාමිගෙන් අවසරද නැත. එහෙත් බබුන්නප්පු දැන් පෑහෙන්නට හදන්නේ සිලිඳුගේ පවුල් ඒකකයක් සමග. ඒ පිළිබඳ නැන්චෝ හාමි 100% විරුද්ධයි. ඇයි? උන් වැද්දියෝ. උන් අපිට ගැලපෙන්නේ නෑ. බබේහාමි ආරච්චි විරුද්ධයි. ඇයි? සිලිඳු කියන්නේ හිඟන්නේ, සිලිඳු කියන්නේ වැද්දෙක්, සිලිඳු කියන්නේ පිස්සෙක්. ඒ බඳු කෙනෙක් සමග පෑහෙන්න එපා. වෙනත් ආකාර යෝජනා ඉසව්වට ගෙනී ගියත් ඒත් බබුන්නප්පු එයට කිසිසේත්ම එකඟ නැහැ. බබුන්නප්පුගේ එකම අදහස තමා අතින් අතවරයට පත්වෙච්චි පුංචි මණිකාගේ ස්වාමියා වීමේ අපේක්ෂාව. ඒ සඳහා දිගින් දිගටම බබුන්නප්පු තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන නිමේෂයේදී බබේහාමි ආරච්චිල ඒට දැක්වූ ප්‍රතිචාරය නවකතා කරුවා භාෂා භාවිතයෙන් අපට කියනවා. ඒ භාෂා භාවිතය තුළින් බලවතෙකුගේ අධිකාරී බලයක්, ඒ වගේම කෝපාවිෂ්ඨ මිනිසෙකුගේ ගති ස්වභාවයක්, ඒ වගේම තමන්ගේ මස්සිනා කිසියම් නොගැලපෙන දෙයකින් විවාහ වෙන්න වෙන අවස්ථාවකදී මස්සිනාකගේ හිතේ ඇතිවිය ඇති ආවේගශීලී චර්යාවත් මේ සියල්ල භාෂාව තුළින් නවකතා කරුවා විවරණය කරනවා. නමයන් බැහැපිය බල්ලා මගේ ගෙයින් එළියට, මගේ ගෙදර හරියට කිසිම ගෑණියෙක් ගේන්න තොට ඉඩ දෙන්නේ නැහැ. සමාජයට මේ ගැන අපිට හරි පැහැදිලි. ඔවුන් සිතුම් පැතුම් පවත්වාගෙන ගිය ආකාරය පැහැදිලි. එහෙමනම් දරුවනේ අපි මේ සියල්ල කතා කරේ නවකතා කරුවා භාෂා භාවිතා කරපු ආකාරය නිසා. නවකතා කරුවාගේ මෙබඳු ආකාර සජීවී භාෂාවක් භාවිතයට ලක් නොකරා නම් පුතේ මමත් ගොළුයි, මටත් කියන්නට දෙයක් ඇත්තේ නෑ. එහෙත් නවකතා කරුවා භාවිතා කරන භාෂා භාවිතය අපූර්වත්වය නිසා මමත් ඔබට ඔහේ එක දිගට නිදසුන් කියාගෙන යනවා. ඕනේ තරම් වෙලාවක් නිදසුන් කියන්න තරමට මේකේ භාෂාව හරි සජීවී. එහෙනම් නවකතා කරුවා භාෂා භාවිතයේ අපූර්වත්වයෙන් යුක්තවගෙන සිංහල පාඨකත්වය රසාලිත් ඉසව්වකට ගෙන යාමට මේ භාෂා භාවිතය මහෝපකාරී කරගත් බව අපිට බැද්දේගම නවකතාව තුළින් පසක් කරගත හැකි වෙනවා. එහෙමනම් ඡේද 5කට අපි අවසාන ඡේදෙට ගිහිල්ලා අපි ඔප්පු කරනවා ඔව් බැද්දේගම නවකතා කරුවා විසින් උපයෝගී කරගන්නා ලද ඒ භාෂා භාවිතයේ හේතු කොටගෙන අදත් හෙළ ජන සමාජයේ වෙත අපූර්ව කතා රසයක් පාඨකත්වයේ වෙත උරුම කර දෙන්නට බැද්දේගම නවකතා කරුවාද ඒ භාෂා පරිවර්තනය කරමින් අනුවාදනය කළ ඒ.පී. ගුණරත්නයන්ද දෙපළම සමත්කම් පෑවග අපිට මෙමගින් පසක් කරගන්න හැකියාව ලැබෙනවා. එනම් පුතේ මේ කාරණා එකතු කරලා එකට එකතු කරලා ඡේද 5කට බෙදලා ඔබ නිදහසේ පිළිතුරක් ලියන්න. මේ විචාරාත්මක සංකල්ප කීපය ඔබේ විභාගයට අතිශයින්ම වැදගත් වෙන බව විභාගෙට ඉතාම ආසන්න කාලයක් ඇති කාලයකදී මම ඔබට කියන්නේ පුතේ වගකීමකින් යුක්තව. මේ මම කියන ප්‍රශ්නේ ඒ ආකාරයෙන්ම නොලැබෙන්නට පුළුවන්. හැබැයි පුතේ මම මේකේ විචාරාත්මක සංකල්ප එකතු කරලා ඔබට ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් ලිවීමට අවශ්‍ය කරන පසුබිම අපි ඉදිරියටත් මේ බඳු වීඩියෝ පටවලින් ඔබට තව තවත් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ ඔබේ සම මිතුරන් හිත මිතුරන් සඳහා මේ දැනුවත් කිරීම සඳහා පුතේ මේක ඔබේ Facebook එකේ ෂෙයා කරන්න, ඒ වගේම ලයික් එකක් දාන්න, ඒ වගේම පුතේ අවසානයේදී subscribe කරන්න. ඔබට අපි කරන හැම වීඩියෝ පාඩමක්ම ඔබට පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔයාලා හැම කෙනාටම විශ්ව ශක්තිය ලැබේවා, චිත්ත ශක්තිය ලැබේවා. ඔබට විභාග අරමුණු ඉටු කරගන්න තෙක් මේ කටයුත්තට උපරිම දායකත්වයක් ලබා දෙන්න පැත්තක ඉඳලා මම සවියක් වෙන බව සිහිපත් කරමින් ඔබ හැමෝටම